ඉදවස්සං වසිස්සාමි ඉදහේමන්තගිම්හිසු ඉතිබාලෝ විවින්තේති අන්තරායං නබුජ්ජති. පින්නතුනි, ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදාගත්ත ගාථාරත්නය ධම්මපද පාළියේ මග්ග කියන වර්ගයේ සඳහන් වෙන 14 වෙනි ගාථාව. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ හිටපු කාලේ තමයි මේ ගාථාරත්නය දේශනා කරලා තියෙන්නේ. මරණය නොදන්නා තැනැත්තා කවුද කියන කාරණාවයි මේ කාරණාවෙන් පැහැදිලි කරන්නේ. ඉද වස්සං වසිස්සාමි ඉද හේමන්ත ගිම්හිසු ඉති බාලෝ විචින්තේති අනන්තරායන් නබුජ්ජති. මහදන වෙලෙන්ද අරමුණු කරගෙන තමයි මේ ගාථාරත්නය දේශනා කොට වදාළේ. සවැත් නුවර ජීවත් වෙච්ච මේ මහ වෙලෙන්දෙක් බොහොම ඉසුරුමත් පුද්ගලයෙක්. ඒ නිසාම මහ ධන වෙලෙන්ද කියලා ඔහු හඳුන්වලා තියෙනවා. එක අවස්ථාවක ගැල් දහසක බඩු පටවගෙන තමන්ගේ පිරිසත් එක්ක වෙළඳාමට පිටත් වුණා. වෙළඳාම මෙහෙම පිටත් වෙලා යනකොට ගඟක් ළඟ මේ පුද්ගලයා නතර වුණා. හෙට මේ ගඟෙන් එතර වෙලා වෙළඳාම පටන් ගන්නවා කියලා. අද මේ ගඟ ළඟ නතර වෙලා ඉන්නකොට රාත්‍රියේ ඇදහැළුණ මහා වරුසාවල් නිසා ගංගාව පිරුණා. ඒ නිසා වෙලෙන්ද කල්පනා කළා යම් දවසක ගඟේ වතුර බැහැලා ගියාද එදාට ගඟෙන් එතර වෙනවා. එතෙක් මේ ගං ඉවුරටම වෙලා කල් ගත කරනවා කියලා වෙලෙන්ද තීරණය කළා. අපේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රදේශයෙන් වඩිනකොට මේ පිරිස දැක්කා. පිරිස දැක්ක විතරක් නෙමේ පිරිසගේ අරමුණත් දැක්කා. ගඟේ වතුර බහිනකම්ම මෙතන ඉන්නවා කියලා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ආමන්ත්‍රණය කරලා අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා, ආනන්ද මේ වෙළඳ පිරිස දැක්කද? මේ මහදන වෙලෙන්දා බොහෝම ශ්‍රද්ධාවන්තයි ආනන්ද කියලා සඳහන් කළා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා, ස්වාමීනි එහෙම සඳහන් කළේ මොන වාගේ කාරණාවක් හින්දාද? වෙලෙන්දට මොකක් හරි ජීවිත අනතුරක්වත් එළඹිලා තියෙනවද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා, ඔව් ආනන්ද, තව දවස් 7කට වඩා ජීවත් වෙන්නේ නැහැ. ඒක නොදන්න නිසා වෙලෙන්දගේ කල්පනාව ගඟේ වතුර බැහැලා යන කම්ම මෙතෙන්ට වෙලා ඉන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං මේ කාරණාව වෙලෙන්දට දන්වන්නද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා, බොහොම හොඳයි ඒක. ඒ අදහස බොහොම හොඳයි ආනන්ද කියලා සඳහන් කළා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ මහදන වෙලෙන්ද හිටපු තැනට ගියාට පස්සේ බොහොම සතුටින් ආනන්ද ස්වාමීන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරාම අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා, වෙළඳාණෙනි කොච්චර කාලයක් මෙතන නතර වෙලා ඉන්න අදහස් කරනවද? ඒ වෙලාවේ වෙලෙන්ද සඳහන් කරනවා, ස්වාමීනි මේ වස් කාලයේ අවසන් වුණාට පස්සේ මේ බඩු ටික විකුණනකම් මම මෙතනට වෙලා ඉන්නවා. ආනන්ද ස්වාමීන් වහන්සේ නැවත වෙලෙන්දගෙන් ඇහුවා, වෙළඳාණෙනි ජීවිත නියමය කොච්චර කාලයක්ද කියලා දන්නවද? එහෙම අහපුවහම
වෙළෙන්ද ආයසරයක් අහනවා ස්වාමීනී ජීවිතයට උවදුරක් මොකක් හරි දැක්කද කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කළා ඔව්. තව දවස් 7කට වඩා ඔබට ජීවත් වෙන්න පුළුවන්කමක් නැහැ කියලා. බඩු වෙළඳාම් කරන එක පසක තියලා ඒ 7 දවසම වෙළෙන්දා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාට දම් පූජා කරලා බොහෝ කුසල් රැස් කරගත්තා. ආන් ඒ කාරණාව නිමිති කරගෙන වැසි කාලයේ මෙහි වසන්නෙමි, හේමන්ත කාලයේ මෙහි වසන්නෙමි, ගිම්හාන කාලයේ මෙහි වසන්නෙමි. අනුවණයා යම්සේ සිතයිද නමුත් Tamanට දිවි අනතුර මරණය එළඹ ඇති බව නොදන්නා ඔහු මරණයට පත් වෙලා දුගතියටම සමහර ලාවට ගමන් කරනවා කුසල් රැස් කරගත්තේ නැති නිසා. බුදුරජාණන් වහන්සේ මේ කරුණාකාරණා පැහැදිලි කරලා ධර්ම දේශනාව සිදු කරාම මහදන වෙලෙන්දා සෝවාන් පුද්ගලයෙක් බවට පත් වුණා. මේ කාරණාව ආරමුණු කරගෙන තමයි අපි භාග්‍යතුන් වහන්සේ මුලින් සඳහන් කරපු ගාථා රත්නය දේශනා කොට වදාළේ. එහෙමනම් පින්වත්නි අපි මේ ගාථා රත්නයේ ධර්මාර්ථයත් ටිකක් සාකච්ඡා කරමු අපේ කාල වේලාවට අනුව. මෙතන ඉද වස්සං වසිස්සාමි වස්සං කියලා සඳහන් කළේ වස් කාලය. වස් කාලය කියලා කියන්නේ වැහි වහින කාලය. මාස 4ක් තියෙනවා. වස් 4 මාසය. එතකොට මේ එළඹිලා තියෙන්නේත් වස් කාලය. මේ කාලේ ඉන්දියාවට බොහෝම වැසි ලැබෙන කාලේ. එමනම් මේ ගාථා රත්නයේ පැහැදිලි කරන තැන සඳහන් කරනවා මේ නිකිනි බිනර වප් ඉල් යන සිව් මාසය බොහෝම වරුසාව ලැබෙන කාල සීමාවල් කියලා. ඒ හින්දා කෙනෙක් තමන් සිද්ධ කරන ඒ කටයුතු මේ වස් කාලය තුල ඒ විදිහට සීමා කරනවා. අහවල් කටයුතු වස් කාලෙන් පස්සේ කරනවා. අහවල් කටයුතු වස් කාලය තුල කරනවා. දැන් මේ වස් 4 මාසය තුල මෙහෙම සැලසුම් හදන්නේ මේ වස් 4 මාසෙම ජීවත් වෙලා තමන්ගේ අරමුණු මුදුන්පත් කරගන්න පුළුවන් කියලා හිතාගෙන. ඊළඟට සඳහන් කළා හේමන්ත ගිම්හිසු. හේමන්ත සහ ගිම්හාන කාල පිළිබඳවත් එහෙමම තමයි. සීත කාලයේ වශයෙන් සැලකෙන 4 මාසය උඳුවප්, දුරුතු, නවම්, මැදින් යන මේ මාස ටික හේමන්ත කාල හැටියට හඳුන්වලා තියෙනවා. ඊට අමතරව ගිම්හාන කාලයේ හැටියට ඉතුරු මාස 4 හඳුන්වලා තියෙනවා. එතකොට වසර මේ වාගේ මාස 4න් 4ට බෙදිලා වස්සාන කාලය, හේමන්ත කාලය, ගිම්හාන කාලය කියලා බෙදාගෙන අපි කටයුතු කරනවා. මේ කාලවල මේ විදිහට කටයුතු කරනවා කියලා අපි එක සැලසුම් හදනවා. නමුත් අර වෙලෙන්දා ගම් යුරට වෙලා වස් කාලයේ ඉවර වෙනකම්ම ඉන්න තීරණය කළා වගේ අපෙත් කල්පනාවක් තියෙනවා මේ 4 මාසයන් අවුරුද්ද පුරාවට මෙහෙම ගත කර ඉන්න. නමුත් අපිට එහෙම ඉන්න පුළුවන් කියලා ස්ථීර නියමයක් තියෙනවද කියන කාරණාව තමයි මේකේ අහලා තියෙන්නේ. අපි කොහොමද එහෙම ඉන්න තීරණය කරන්නේ? අපිට එහෙම ඉන්න පුළුවන් කියලා කවුද දන්නේ? ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනන්තරායන් අනතුර මරණය පැමිණීම ගැන නොසලකාම සත්වයා කල් යවනවා. ඒක කෙනෙක් ලබාගත්ත ශ්‍රේෂ්ඨ ජීවිතයට අර්ථයක් සම්පූර්ණ කරගන්න තියෙන උදාරතර කාලය මගහර ගැනීමක්. අනන්තරායන් අනතුර දකින්නේ නැතුව තමයි එහෙම ජීවත් වෙන්න හදන්නේ. එහෙමනම් පින්නතනේ මෙතන මේ වෙලෙන්ද ආරමුණු කරගෙන මෙහෙම කරුණු සඳහන් කළාට මේ කාරණාවට අපි සියලු දෙනාම සාධාරණයි. අපි හැමෝගෙම ජීවිතවලට
මේ විදිහටම මරණය එළඹිලා තියෙනවා. ඒ වුණාට ජීවිතයේ අනතුරක් තියෙනවා කියලා අපි කවුරුවත් දැකලා නැහැ. අපි කවුරුවත් දන්නේ නැහැ. අද මෙතෙන්ට ආපු අපි ආපහු ගෙදර යයි කියලා අපි කාට විශ්වාස කරන්න පුළුවන්ද? සමහර වෙලාවට ආරාමෙන් අපේ ගෙදරින් අපි මේ එළියට බැස්සේ ඒ ගෙදරින් අවසාන වශයෙන් බැහැපු ගමන වෙන්න පුළුවන්. එහෙම නොවි අපි යන්නත් පුළුවන්. ඒ වාගේ මහා අනතුරක් හැම වෙලාවෙම ජීවිතවල තියෙනවා. උදේට ගත්ත ආහාර වේල ජීවිතයේ අරගත්ත අවසාන ආහාර වේල වෙන්න පුළුවන්. අම්මට තාත්තට කතා කරලා එළියට බහින්නේ මව්පියන්ට ආයේ මේ ජීවිතේ කවදාවත් කතා කරන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම ජීවිතයක් අපි හැමෝටම තියෙන්නේ. ඒ වුණාට තව අවුරුදු ගාණක් ජීවත් වෙන්න අපි බොහෝ වෙලාවට සැලසුම් හදාගෙන ඉන්නේ. ඒකේ වරදක් නැහැ. නමුත් අද මෙතනින් පිටත් වෙන්න වුණොත් ඒකටත් සූදානම්ද කියන කාරණාවට උත්තරයක් තියෙන්න ඕනේ අපිට. මේකෙන් කියන්නේ ජීවිතේ හැම වෙලාවෙම කුසල ධර්මයන්ගෙන් පෝෂණය කරලා තියෙන්න ඕනේ කියලා. අපේ බුදුරජාණන් වහන්සේ කොසල් රජුරවන්ට දේශනා කරපු එක සූත්‍ර දේශනාවක් තියෙනවා පබ්බතූපම සූත්‍රය කියලා. බුදුරජාණන් වහන්සේ රජුරුවන්ගෙන් අහනවා මහරජ අහස තරම් උස ගව් ගානක් දිග මහ පර්වත හතරක් හතර පැත්තෙන්ම පෙරලි පෙරලි එන බව ආරංචි වෙනවා. ඒ වෙලාවට මොකද මහරජතුමනි කරන්නේ කියලා. රජුරුව ඒ වෙලාවේ සඳහන් කළා ස්වාමීනි වෙන මොනවා කරන්නද? වහවහ කුසල් දහම් සම්පාදනය කරගන්නවා ඇරෙන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මහරජ පර්වත පෙරලෙනවා කියලා කිව්ව උපමාවක්. ඒ වුණාට ජරාව සහ මරණය ගත වෙන මොහොතක් පාසා අපි හොයාගෙන එනවා. එහෙනම් මහරජ වහවහ අපි කළ යුත්තේ කුසල් දහම් රැස් කරගන්න එකමයි. මොහොතින් මොහොත ගත වෙන තත්පරයක් ගානේ අපිට අපේ ජීවිතය අහිමි වෙන එක වෙන්නේ. අද උදෑසන මේ පින්නතුන් තමන්ගේ නිවසෙන් එළියට බැහැපු තැන ඉඳලා මේ මොහොත වෙනකොට පැය ගාණක් අපිට අපේ ජීවිතයේ අහිමි වෙලා ගිහිල්ලා. එහෙමනම් දවසක් ගෙවෙනවා, මාසයක් ගෙවෙනවා, අවුරුද්දක් ගෙවෙනවා කියලා කියන්නේ අපිට අපිව අහිමි වෙනවා. නමුත් එහෙම අහිමි වෙමින් යන ලෝකෙක අපි හිතාගෙන ඉන්නේ ඊළඟ පැයේ තව මොනවා හරි හිමි කරගන්න. අපි බොහෝ දේවල් හිමි කරගන්න බලාපොරොත්තු වෙනකොට අපිට අවශ්‍යම දේ අපින් අහිමි වෙලා යනවා. ඔය හිමි කරගන්න හදන හැම දෙයකටම වඩා මේ ජීවිතේ හිමි වෙනවට අපි හැමෝම කැමතියි. දේපොළ ඉඩකඩම් වතුපිටි ආදී මේ සියලුම ලෞකික සම්පත් නැතත් කාට හරි අතපාලා හරි ජීවත් වෙන්න තියෙනවා නම් අපි කැමතියි. ජීවිතේට එච්චර කැමතියි. මේ සියලුම දේවල් නැති වෙලා නමුත් ජීවිතේ ඉතුරු කරනවා නම් ඒක අතපාලා ජීවත් වෙන්න උනත් ජීවිතේ තියෙනවා නම් අපි කැමතියි. නමුත් එහෙමනම් ඒ වටිනාම සම්පත තමයි මොහොතක් ගානේ අපිට අහිමි වෙමින් තියෙන්නේ. එතකොට අහිමි වෙනවා කියලා කියන්නේ මොහොතක් ගානේ අපිට ඊළඟට මොකක්ද උරුම වෙන්නේ? මරණය. ජීවිතේ අහිමි වෙනකොට මරණය උරුම වෙනවා. මරණය උරුම වුණාට අපි එතනින් සදහටම සංසාරයෙන් සමුගන්නව නෙමෙයි. මෙතනින් පිටත් වෙනකොට ආය නවාතනක් අපිට තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේම නවාතනක්. වෙන කොහේ හරි ජීවිතයකින් සමු අරගෙන අපි මෙතෙන්ට ඇවිල්ලා නතර වුණා. නවාතැන් පොලේ හැමදාම ඉන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මේ නවාතැනේ නතර වෙලා අපි බොහොම ලස්සන ජීවිතයක් ගෙවනවා. කාටවත් අතපාන්න නැතුව ජීවත් වෙනවා.
අනුන්ගේ ගෙදරක ගිහිල්ලා ඉන්ඩ ටිකක් ඉල්ලන්නේ නැතුව තමන්ගේ කියලා වාසස්ථාන හදාගෙන ජීවත් වෙනවා. සමහර වෙලාවට ගමන් බිමන් යන්න රස්තියාදුවක් නැතුව තමන්ට කියලා යාන වාහන අරගෙන තියෙනවා. අනුන්ගෙන් ඉල්ලගෙන හුවමාරු කරගෙන අඳින්න නැතුව තමන්ට කියලා ඇඳුම් පැළඳුම් තියෙනවා. තමන්ට කියලා ආභරණ ආදිය තියෙනවා. මේ වාගේ තමන්ගේ කියලා බොහෝ ලෞකික සම්පත් ගොඩක් අපි එකතු කරගෙන ජීවත් වෙනවා හරි සතුටින්. ඒ ලෞකික සම්පත් ගොඩක් අපි බොහොම සතුටින් එකතු කරගත්තේ මේ ජීවිතයේ දරපු වෙරවීරිය එක විතරක් නෙමෙයි. පෙර ජීවිතයෙන් මෙහාට එනකොට අරගෙන ආපු යමක් තිබුණ නිසා. මොනවද ඒ අරගෙන ඇවිල්ලා තියෙන්නේ? අපි රැස් කරගත්ත පුණ්‍ය නැමැති දායාදේ. එහෙන් මෙහාට අරන් ඇවිල්ලා තියෙනවා. ආන්ගේ අරන් ආපු ධනස්කන්ධයේ ප්‍රමාණය තමයි අපි මේ වියදම් කර කර ජීවත් වෙන්නේ. අරගෙන ආපු කුසල් වල ප්‍රමාණයට තමයි අපිට ලැබෙමින් තියෙන්නේ සහ ලැබිලා තියෙන්නේ. පෙර සංසාරේ රැස් කරගත්ත කුසලයේ ප්‍රමාණයට වඩා අපිට මේ ලෝකේ තවත් රැස් කරන්න පුළුවන්කමක් නැහැ. පෙර දන් දුන්න තරමට තමයි මේ ජීවිතේ ලැබිලා තියෙන්නේ. තවත් සමහර කෙනෙකුට ලක්ෂ ගණන් කෝටි ගණන් ලැබෙනවා. කෙනෙකුට එච්චරම ධනවත් නැතුව ජීවත් වෙනවා. සමහරලාට දිලිදුව ඉන්න කෙනෙකුට බොහෝම ධන සම්පත් තියෙන කෙනෙක් දැක්කහම ඊර්ෂියාවක් ඇති වෙනවා. නමුත් අපිට ඊර්ෂියා කරලා පුළුවන්ද ඒ අය ධනවත් වෙන එක නවත්තන්න? කවදාවත්ම ඒ අය ධනවත් වෙන එක නවත්තන්න අපේ ඊර්ෂියාවට පුළුවන්කමක් නැහැ. හේතුව ඔහු ධනවත් වෙන එක ආරම්භ කරලා තියෙන වෙනත් ජීවිතයක. මේ ජීවිතෙන් නෙමෙයි ඒක කරලා තියෙන්නේ. සමහර ලාවට ඒ බොහෝ ධනවත් වෙන පුද්ගලයා මේ ජීවිතේ කරන්නේ බොහෝම වැරදි වෙන්න පුළුවන්. ඒවා ඊටාම අකුසල් සහිත දේවල් වෙන්න පුළුවන්. නමුත් කොච්චර වැරදි කළත් කොච්චර අකුසල් කළත් දවසින් දවස ඔහු දියුණු වෙන බවම තමයි අපිට පේන්නේ. ඒකේ අඩුවක් නම් පේන්නේ නැහැ, වැඩි වෙන බවක්මයි පේන්නේ. හේතුව පෙර කරපු කුසල් බොහෝම බලවත් ඉඳා. මේ ජීවිතේ කරන අකුසල් නිසා සමහර ලාවට ඒ දියුණුව වළක්වන්න ඒ අකුසලයටවත් පුළුවන්කමක් නැහැ. හැබැයි අකුසලයට ඒක කරන්න බැරි වුණාට ඒ අකුසලයට පුද්ගලයා අතහැරලා නම් යන්නේ නැහැ. තව තැනක තැම්පත් වෙලා ඉතුරු වෙලා තියෙනවා. ඊළඟට අපි කොහේ හරි තැනක ඉපදිලා මේ කරපු අකුසල් මෝරලා සමහරලාට වෙනත් කුසලයක බලවත්කම නිසා ඊටාම ඉසුරුමත් තැනක දරුවෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. නමුත් මේ අකුසල වල ශක්තිය බලපාලා අංග විකල කෙනෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. මන්ද මානසික කෙනෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. බොහොම සැප විඳින්න පුළුවන් තැනක තමයි ඉපදුනේ. ඒ වුණාට අර අකුසලයේ බලපාලා ඒ ලැබිච්ච ජීවිතෙන් ප්‍රයෝජන ගන්න බැරි කෙනෙක් වෙලා උප්පත්තිය ලැබෙනවා. කෙසේ වෙතත් පෙර කුසල් තියෙන එක කෙනෙකුට මහා ලොකු සම්පතක්. ඒක අපේ බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රයේත් දේශනා කළා. ඒක මංගල කාරණාවක් කියලා, පෙර කුසල් තියෙන එක. කොහොමද ඒක සඳහන් කළේ? මතකයි හැමෝටම පුබ්බේච කත පුඤ්ඤතා. පෙර පිං ඇති බව මංගල කාරණාවක්. එහෙමනම් මේ සියලු දෙනා මේ භුක්ති විඳින්නේ ඒ පෙර පිං. ඒ පිං තියෙන නිසා තමයි නැවත නැවත පිං රැස් කරන්න අපි කටයුතු කරන්නේ. ඔබත් පෙර බොහෝ පිං අරගෙන ඉපදුනා. ඒ නිසා මෙලව ජීවිතයේ, ලෞකික ජීවිතයේ බොහොම සාර්ථකව ගත කරන්න පුළුවන් අඩිතාලමක් අපේ ජීවිතවල හදාගෙන හැකි අවස්ථාවන් වල මේ වාගේ පුණ්‍ය කටයුතු සිද්ධ කරගෙන තව තවත් ජීවිතයට බොහෝ කුසල් එකතු කරන්න කටයුතු සංවිධානය කරගෙන. පින්නතනි භාග්‍යතුන් වහන්සේ මෙතන සඳහන් කළා අපි හැම වෙලාවෙම මෙහෙන් පිටත් වෙන්න සූදානමින් වෙලා ඉන්න ඕන කියලා. හදිසියේ අකාලේ
මැරිලා යන්න පුළුවන්. ඇයි කෙනෙක් එහෙම අකාලේ මැරිලා යනවා නම් ඒකටත් හේතුවක් තියෙනවා. පෙර සංසාරي කරගත්ත තවත් අකුසල කර්මයක් විපාක දීලා අපේ ජීවිතේ අකාලේ අහිමි වෙලා යනවා. විශේෂයෙන් ප්‍රාණඝාතවාදී වාගේ අකුසල කර්ම නිසා තමයි එහෙම අකාලේ ජීවිත අහිමි වෙන්නේ. ඒ වුණාට අපි කවුරුවත් දන්නේ අපිට කොච්චර කාලයක් මෙහි ජීවත් වෙන්න තව කල් දීලා තියෙනවද කියලා. රජ්ජුරුවන්ට ජරා මරණ පිළිබඳව පැහැදිලි කරපු බුදුරජාණන් වහන්සේ පර්වත පෙරලි පෙරලි එනකොට මහරජතුමනි මොකද කරන්න කියලා ඇහුවේ. ස්වාමීනි එහෙම අනතුරක් දැක දැක කුසල චර්යාවේ සමචර්යාවේ හැසිරෙන්නේ නැතුව වෙන මොනවා කරන්නද? හැබැයි ඉතින් පර්වත නම් පෙරලි පෙරලි එනවා පේනවා. ඒ වුණාට මරණය කෙමෙන් කෙමෙන් අපි ගාවට එනවා කොහොමවත් අපිට පේන්නේ නැහැ. ඒ නිසා මේ වෙනකොටත් කොයි ප්‍රමාණයෙන් අපි ගාවට ලං වෙලාද කියන කාරණාව අපි කවුරුවත්ම දන්නේ නැහැ. ආන් ඒක නිසා මේ නැවත නැවත කුසල් දහම් රැස් කරන එක හෙටට කල් තියන්න පුළුවන්කමක් නැහැ. මේ ජීවිතේ ජීවත් වෙන කාලය තුල අර පෙර කරපු කුසල් අපි බොහෝම වියදම් කරනවා. ආයේ මෙතනින් පිටත් වෙලා ඊළඟ නවාතැනට යනකොට අරගෙන යන්න ආයේ හුඟක් ධන සම්පත් තිබුණේ නැත්තම් ඒ නවාතැනේ අපිට හුඟක් අඩුපාඩු සහිත තැනක් තමයි හම්බ වෙන්නේ. හරියට ඇඳ ගන්න ඇඳුමක් නැහැ. තුන් වේල කාලා ජීවත් වෙන්න බෑ. ලෙඩ රෝග වෙච්චාම හරියට හොඳ බෙහෙත් ටිකක් ගන්න බෑ. වාසය කරන්න හොඳ නිවහනක් නැහැ. මේ වගේ දේවල් හුඟක් අඩුපාඩුවට හම්බ වෙන්නේ ඉතා සුළුවෙන් ඒ ජීවිතයට යනකොට මෙහෙන් අරන් ගියපු නිසා. නමුත් බොහෝ කුසල් රැස් කරගත්ත පුජ්‍යලයා අවශ්‍ය දේවල් අවශ්‍ය විදිහට සම්පාදනය කරගන්නවා. අපේ භාග්‍යතුන් වහන්සේ මේ ජීවිත අනතුර පෙන්නලා වහවහ කුසල් රැස් කරගෙන ජීවිතයේ කුසලයෙන්ම පෝෂණය කරගත යුතුයි කියලා මහදන වෙලෙන්දට සිහිපත් කරාම මහදන වෙලෙන්දා ඒ ධර්මදේශනාව අවසානයේ සෝවාන් වූ ආර්ය පුද්ගලයෙක් බවට පත් වුණා. සෝවාන් වෙච්ච නිසා සංසාරේ තියෙන මහ භයානක අනතුරෙන් නිදහස් වුණා. මොන වාගේ අනතුරකින් නිදහස් වුණාද? සදහටම සතර අපායෙන් නිදහස් වුණා. මේක තමයි භයානක සංසාරයෙන් යම් හෝ රැකවරණයක් තියෙනවා නම් තියෙන තැන. සෝවාන් මාර්ගය තමයි එහි තියෙන අවම රැකවරණය. අවමයි කියලා කීවට කිසිම හේතුවක් නිසා නැවත සතර අපායට නම් වැටෙන්නේ නැහැ. නමුත් මනුස්ස ලෝකේ සාමාන්‍යයෙන් තව ආත්ම 7ක් විතර උපදින්න සිද්ධ වෙනවා. ආන් ඒ කාලය තුල මනුස්ස ලෝකෙ වෙන්න පුළුවන්, දිව්‍ය ලෝකෙ වෙන්න පුළුවන්. මනුස්ස ලෝකෙක ඉපදුනොත් තවත් බොහෝ කරදර වලට මූණ පාන්න ඉඩ තියෙනවා. කෙනෙකුගෙන් පිහියනුමකට භාජනය වෙන්න පුළුවන්. කෙනෙක් කඩුවකින් කපලා දාන්න පුළුවන්. කෙනෙක් වෙඩි තියලා මරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් පොළු වලින් පහර දීලා, උල් වලින් පහර දීලා, දස වද දීලා මරණයටපත් කරන්න පුළුවන්. රාජ උදහසට ලක් වෙන්න පුළුවන්. නොඑක් බිහිසුණු රෝගාබාධ වලට, ඊටාම පිළිකුල් සහගත රෝගාබාධ වලට මේ ආත්ම හත තුල ගොදුරු වෙන්න පුළුවන්. එහෙම අනන්ත දුක් වලට ගොදුරු වෙන්න පුළුවන්. හැබැයි අති භයංකාර වූ සතර පායට කවදාවත් නොයැටෙන ආරක්ෂාවක් ඒ සෝවාන් ආර්ය මාර්ගය තුල තියෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ අපිට ධර්ම දේශනා කළේ හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්මයේ මත පිහිටලා කටයුතු කරලා මේ සතර පාය ආදී දුගතීන්ගෙන් වහවහ අත මිදෙන්න කියලා. අපි සියලු දෙනා සංසාරයෙන් අත මුදවන එක බුදුරජාණන් වහන්සේගේ ඒකායන පරමාර්ථයයි. ඒ වෙනුවෙන් උන්වහන්සේට සසරින් අත මිදෙන්න තිබිච්ච අවස්ථා ලක්ෂ ගණන් කෝටි ගණන් උන්වහන්සේ අත්හැරියා. අපිත් එක්ක මේ සංසාර ගමනේ අනන්ත දුක් විඳා. අපි විඳිනවට වඩා 100,000 ගුණයෙන් උන්වහන්සේ දුක් විඳා.
ඒ අනිත් අය සංසාරයෙන් එතර කරවන්න ඕන නිසා. එච්චර දුක් විඳගෙන අති දීර්ඝ කාලයක් මහා කල්ප අසංඛ්‍ය 20 ලක්ෂ එකක් තරම් අති දීර්ඝ කාලයක් මේ ගමන උන්වහන්සේ ඇවිල්ලා බලාපොරොත්තු වෙච්ච උතුම්ම බෝධිය ලෞතර සම්මා සම්බෝධිය මුදුන්පත් කරගෙන උන්වහන්සේගේ පරමාර්ථය මුදුන්පත් කරගන්න. ලෝක සත්වයා සංසාරයෙන් එතර කරවන්න අවශ්‍ය දහම් මඟ අපිට පෙන්නලා දුන්නා. සාමාන්‍ය පෘථග්ජන සත්වයා සංසාරේ අතරමං වෙච්ච කෙනෙක්. මොනවා කරන්නද කොහේ යන්නද කියලා දන්නේ නැති කෙනෙක්. ආන්ගේ අතරමං වෙච්ච සත්වයාට සංසාරයෙන් එතරට යන්න පාර පෙන්වුවා බුදුරජාණන් වහන්සේ. ආන්ගේ පාරට යම් කෙනෙක් බැහැගත්තොත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කරුණු මත යම් කෙනෙක් පිහිටියොත් ආන්ගේ පුද්ගලයාට මේ සතර පායෙන් ගැලවෙන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේට ඒක අපි සියලු දෙනා වෙනුවෙන්ම සම්පූර්ණ කරන්න පුළුවන්කමක් නැහැ. බැරිකමක් නැහැ. ලෞතර බුදු කෙනෙකුට කළ නොහැක්කක් නැහැ. හැබැයි මේ සසරින් එතර කරවනවා කියන කාරණාව තුළ අපිනුත් ඉෂ්ට විය යුතු යම් ප්‍රමාණයක් තියෙනවා. ආන් ඒ ප්‍රමාණය සම්පූර්ණ කරන තාක්කල් භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාවට එළඹෙන්නේ නැහැ. යමෙකුට මිදෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔවුන් මුදවන්න භාග්‍යතුන් වහන්සේ බොහෝසේ කටයුතු කරපු අවස්ථා අපේ ධර්මයේ තුල ඊටාම පැහැදිලිව තියෙනවා. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ භික්ෂු පිරිසකට ධර්ම දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනාවක් කළා මහණෙනි මම මේ දේශනා කරන විදිහට හරියටම පිළිපැද්දොත් දවස් 7කින් සංසාරයෙන් එතර වෙන්න පුළුවන් කියලා. දවස් 7කින් සසරින් එතර වීමේ උතුම් මාර්ගඵලයන් ලබන්න පුළුවන් කියලා. රහත් වෙන්න පුළුවන් කියලා. ඒ වුණාට මේ භික්ෂූන් වහන්සේලා කවුරුවත් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ නෑ ස්වාමීනි ඒ ක්‍රමය මොකක්ද කියලා. ඊට පස්සේ අපේ භාග්‍යතුන් වහන්සේ බැලුවා මෙච්චර කරුණු දක්වලා දේශනා කරලා තියෙන කොටත් දවස් 7කින් සංසාරයෙන් එතර යන්න ක්‍රමයක් තියෙනවා කියලා පැහැදිලි කරන කොටත් මේ භික්ෂූන් වහන්සේලා ඇයි කවුරුවත් ඒ ක්‍රමය මගෙන් අහන්නේ නැත්තේ කියලා. බුදුරජාණන් වහන්සේ දැක්කා ඒ සියලු දෙනාගේම හිත මායя ආවරණය කරගෙන ඉන්නවා. ඒ හින්දා මේ බණපදේ ඒ තරම් ගැඹුරට ගත්තේ නෑ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ බැලුවා මායяගේ ග්‍රහණය මුදවලා නැවත දේශනා කළොත් මේ අය ඒ ධර්ම පරියාය අනුගමනය කරලා සංසාරයෙන් එතර යයිද කියලා. මායяගේ ග්‍රහණය මුදලා ධම් දේශනා කළත් ඒ අයට සංසාරයෙන් එතර යන්න ඒ තරම්ම උවමනාවක් නැති බව බුදුරජාණන් වහන්සේ දැකපු නිසා මායя අයින් කරන්න භාග්‍යතුන් වහන්සේ කටයුතු කරන්නෙත් නැහැ. මිදෙන්න බලාපොරොත්තුවක් නැත්තම් ඔවුන් මුදවන්න භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් කටයුතු කරලා නැහැ. ඒකයි මම සඳහන් කළේ අපිනුත් ඉෂ්ට වෙන්න ඕන යම් ප්‍රමාණයක් තියෙනවා. අපේ ප්‍රමාණය අපි සම්පූර්ණ කරනවා නම් භාග්‍යතුන් වහන්සේගේ ප්‍රමාණය සම්පූර්ණ කරන්න භාග්‍යතුන් වහන්සේ ඕනෑම වෙලාවක සූදානම්. අද ඒ ප්‍රමාණයේ භාග්‍යතුන් වහන්සේ අපිට දායාද කරලා තියෙනවා. අපිට තියෙන්නේ අපේ ප්‍රමාණය සම්පූර්ණ කරගෙන එතෙන්ට යන්න. නමුත් සාමාන්‍ය ලෝකයා දිහා බලහම එතෙන්ට යන්න ලොකු අවශ්‍යතාවයක් දක්වන බවක් හුඟක් දෙනාගෙන් පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු පළවෙනි සීලය තමයි පන්සිල්. මේ භයානක සංසාරයෙන් එතර යන්න නම් හැම කෙනෙක්ම මේ සාමාන්‍ය සීලය පංච සීලය ආරක්ෂා කරගත යුතුයි කියලා දේශනා කළා. අපි පිනතුන්ම කල්පනා කරලා බලන්නකෝ. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ මූලික පියවරටවත් අපි ඇවිල්ලා තියෙනවද කියලා. අපිට එතෙන්ට එන්න තව කොච්චර අමාරු වුණාද කියලා. අදහසක්වත් තියෙනවද අපි ගාව මේ පන්සිල් හරියටම සුරක්ෂිත කරන්න ඕන කියලා. සමහර කෙනෙක් ළඟ නම් අදහසක්වත් නැහැ.
සමහර කෙනෙකුට නම් උවමනාව තියෙනවා. ඒ වුණාට යෙදෙන්නේ නැහැ. සමහර කෙනෙක් ඊටාම කලාතුරකින් බොහෝම වෙහෙසිලා මහන්සි වෙලා ඒ සිල් ආරක්ෂා කරගන්න කටයුතු කරනවා. ආන් ඒ කටයුතු කරපු ප්‍රමාණයෙන් ප්‍රමාණයට ඔවුන් සතර අපායෙන් ඈත් වෙනවා. එහෙමනම් අපි කවුරුවත් දන්නේ නැහැ මරණය මේ වෙනකොට අපි ගාවට කොයි ප්‍රමාණයෙන් ලං වෙලාද කියලා. මේ ඉන්න විදිහටම මැරිලා ගියොත් හිතලා බලන්න සතුටු වෙන්න පුළුවන් තැනකට යන්න පුළුවන් වෙයිද කියලා. කොයි තරම් අකුසල් රැස් වෙලා තියෙනවද කොයි තරම් කුසල් රැස් කරලා තියෙනවද? තත්පරයකට ඇති වෙන සිත් ප්‍රමාණය කෝටි ප්‍රකෝටි ගාණක්. ඒ ඇති වෙන සිත් වලින් කුසල සිත් කොච්චරක් ඇති වෙනවද? අකුසල සිත් කොච්චරක් ඇති වෙනවද? අපිම කල්පනා කරලා බැලුවොත් ඒ කෝටි ගාණක් සිත් අතර හැබැවින්ම කෝටි ගාණක් ඇති වෙන්නේ අකුසල් සිත්මයි. රාගය තියෙනවා, ද්වේෂය තියෙනවා, මෝහය තියෙනවා. මේ රාග, ද්වේෂ, මෝහ පදනම් කරගත්ත සිත් තමයි කෝටි ගණන් තියෙන්නේ. කුසල චිත්තයන් පහළ වෙලා තියෙන්නේ ඊටාම ස්වල්ප වශයෙන්. එහෙමනම් පව් ගලනවා ගංගාවල් ගලනවා වගේ. අපි ගාවට පින් ළඟා වෙන්නේ ඊටාම මන්දගාමී ස්වභාවයෙන්. ආන් ඒක හින්දා තමයි මේ තාක්කල් මේ සංසාරේ අපි ඇවිදින්නේ. බුදුරජාණන් වහන්සේ කොහොමද අනමතග්ග සංයුත්තේ මේක පැහැදිලි කළේ? සංසාරේ කොච්චර ඇවිදගෙන ආවද? ආන් ඒ නිසා දේශනා කළා මහණෙනි මේ එක පුද්ගලයෙක් තමන්ගේ අම්මා මැරුණ නිසා අඬපු කඳුළු මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. මේ ජීවිතයේ අම්මා කියන කෙනා පෙර ජීවිතවලත් අපිට හම්බ වුණා. එහෙමනම් මේ එකම අම්මා වෙනුවෙන් සසර අඬලා තියෙන තරම් මහා සාගර ජලයට වඩා වැඩි. අපේ බෙල්ල කපාපු තැනින් ගලාගෙන ගියපු රුධිර ධාරාව සාගර ජලයට වඩා වැඩි. ඒ බෙල්ල කපලා මරපු අවස්ථාවල් වල තව වෙනත් විවිධ ක්‍රම පාවිච්චි කරලා මරපු අවස්ථා කොච්චරනම් තියෙනවද? ඇයි එතකොට මේ තරම් කාලයක් මේ සාගර තරම් ලේ පුරවමින් සාගර තරම් මහ කඳුළු සාගර ඇති කරවමින් මේ සංසාරේ මෙච්චර කල් යන්නේ? බුදුවරු හම්බ වුණේ නැද්ද? බුදුවරුන් අපිට අනුශාසනා කළේ නැද්ද? අපිටත් ලක්ෂ ගණන් බුදුරජාණන් වහන්සේලා මුණ ගැහුණා. අපි මේ බුද්ධ ශාසනවල උරුමකාරයන් හැටියට නැත්නම් ශ්‍රාවකයන් නමින් ඉපදිලා හිටියා. නමුත් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට අපි හරියටම කීකරුුනේ නැහැ. ආන් ඒ කීකරු නොවිච්ච නිසා ලක්ෂ ගණන් සම්බුද්ධ ශාසන පහුවෙවි අපි තාමත් සතර අපායේ ගෙලි යනවා. එහෙමනම් එවන්ම යන සංසාර ගමනේ තවත් එවන් අවස්ථාවකටම තමයි මේ මුණ දීලා තියෙන්නේ. මනුස්ස ජීවිතයක් හම්බ වුණා. ඒ විතරක් නෙමෙයි බුද්ධාන්තරයක ඉපදුනා. ඊටාම දුර්ලභ වෙච්ච ෂණ සම්පත් හම්බ වුණා. නිර්මල වූ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහන්න අපිට අවස්ථාව ලැබුණා. පරිහරණය කරන්න අවස්ථාව ලැබුණා. ඊටා සුලභ විදියට හම්බ වුණා. නමුත් තාම අපි හුඟක් දෙනා කීකරු වෙලා නැහැ. බුද්ධ අවවාදයට නැමිලා නැහැ. ඒ අවවාදයේ ජීවිතයට එකතු කරගෙන නැහැ. මේ පාරේ ගමන් කළොත් යහපතක්මයි. තමන්ට යහපතක් වෙන දෙයක් කරන එක තරමක් අමාරුයි. තමන්ට අයහපතක් වෙන දේවල් කරන එක හරි ලේසියි. අයහපතට උදව් කරන්න හුඟක් අය ඉන්නවා. හැබැයි යහපතට උදව් කරන්න ඊටාම සුළු පිරිසයි ඉන්නේ. ආන් ඒ හැම පැත්තෙම කල්පනා කරලා බැලුවොත් යහපතක් කරගන්න හරි අමාරුයි. හැබැයි අමාරුවෙන් හරි ටිකක් කරගත්තොත් ඒකේ තියෙන්නේ මහා පුදුමාකාර ලාභයක්. සමහර වෙලාවට කෙනෙක් සත්තු 100 ගාණක් මරලා
ඒක විශේෂ අකුසල කර්මයන් තියෙනවා. හැබැයි සත්තු 4-5 දෙනෙක්ගේ ජීවිත බේරනවා. ආන් ඒක අර 100 ගාණක් මැරුවට වඩා මහ පුදුම ලාභයක්. සත්තු 4-5 දෙනෙක්ගේ ජීවිත බේරහම අනාගතයේ ජීවිතයට වෙන්න තියෙන අනතුරු කීයකින් අපිට බේරෙන්න පුළුවන් වෙයිද? අපි බේරගන්න ආයේ එළඹෙයිද? කුසලයේ හැම වෙලාවෙම පාපයට වඩා හුඟක් බලවත්. හැබැයි කරගන්න තමයි අපිට අමාරු. ඒ කියන්නේ පින් කරගන්න අපිට අවස්ථාව නැතුවද? අවස්ථාව තියෙනවා. පාපයට බර වෙච්ච හිත අපිට පිනට ඉඩ දෙන්නේ නැහැ. හිතට වහල් වෙච්ච අපි අකුසලයටම හැරුණා මිසක් කුසලයට හැරුණේ නැහැ. ආන් ඒ නිසා අපි මේ අවස්ථාවේ කෙටියෙන් සිහිපත් කරමු. ජීවිත අනතුර කොතනද කියලා දන්නේ නැති නිසා ලැබිච්ච මේ උතුම් අවස්ථාවෙන් වහවහ කුසල් රැස් කරගන්න කාල පරිච්ඡේදයක් අපි වෙන් කරගත යුතුමයි. අකුසලයෙන් ඈත් වෙලා කුසලයට යොමු වෙලා යම් මොහොතක ජීවිත අනතුර එළඹුණාද හරි සතුටින් මරණය පිළිගන්න අපි සූදානම් විය යුතුයි. මොකද අපිට කිසිම බයක් නැහැ. ඊළඟට කොතන උප්පත්තිය ලැබුවත් දුගතියක නෙමේ ඒ උපත සුගතියක බව දන්න නිසා. එහෙම කෙනෙකුට හරි සතුටින් මරණයට යන්න පුළුවන්. කවදා හරි දවසක අනිවාර්යයෙන්ම අපි හැමෝම මැරෙන බව දන්න නිසා එදාට අනිවාර්යයෙන්ම සතුටින් මැරෙන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කළොත් Tamanට හම්බෙච්ච උතුම් මනුස්ස ජීවිතේට හැබෑ සාධාරණයක් කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. එතෙන්ට යන්න ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.